හොඳයි ආදරණීය දුවේ පුතේ. හත ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය. අපි එහි පළමු පාඩම තුල අදාළ විෂය කරුණු සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ පාඩම තමයි දුවේ පුතේ මම මේ ඔබට මතක් කරනවා මධ්‍ය සැකසුම් ඒකකය. මෙහි අපි කලින් පාඩම් කොටස් දෙකක් සාකච්ඡා කරා. මොනවද චූටි දුවේ පුතේ අපි මේ කලින් පාඩම් කොටස් දෙකේ සාකච්ඡා කරේ? කලින් පාඩම් කොටස් දෙක අපි සාකච්ඡා කරා මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ මොකක්ද? එහි ස්වභාවය. එයා ගැන කරුණු කිහිපයක් කතා කරා 6 ශ්‍රේණිය ඉගෙන ගත්ත කරුණු වලට අමතරව. ඊට පස්සේ අපි දෙවෙනි පාඩම් කොටසෙන් ඔබට මතක ඇති අපි කතා කරා ටිකක් ගැඹුරට ගිහිල්ලා. ගැඹුරට කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය සමන්විත වන අභ්‍යන්තර කොටස් ගැන කතා කරා. කොටස් 4ක් ගැන කතා කරා. මොනවද? පාලන ඒකකය, ගණිතමය හා තාර්කික ඒකකය, මතක රෙජිස්තරය, අපි එහෙමත් කියන රෙජිස්ටර් මතකය, මතක රෙජිස්ටරය එහෙමත් කියනවා. වාරක මතකය සහ මෙයාලගේ එකිනෙක කාර්යයන් ටික කතා කරා. අර මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කාර්යයන් දෙකක් අඳුනගෙන ඒ කාර්යයන් දෙක පාලන ඒකකයටයි ගණිතමය හා තාර්කික ඒකකයටයි වෙන වෙනම පැවරුවා. මේ දෙන්න තමයි මේ දෙක වෙනම කරන්න කියලා තේරුම් ගත්තා. එතකොට මතකයන් කරන කාර්යයන් ටිකත් අපි තේරුම් ගත්තා. ඔන්න ඔය තමයි කතා කරේ. අවසානයේ මේ ඔක්කොම එකතු කළා වි chart එකක් යන්දනේ. තනි සටහනක් යන්ද මේ සියල්ලගෙම සම්පින්ඩනයක් විදිහට. සංකීර්ණ chart එකක්. හැබැයි ඔබට හොඳට තේරුණා. හොඳයි. අපි පළමු කොටස් දෙක තුල මධ්‍ය සැකසුම් ඒකකයේ තාක්ෂණික පැත්ත සම්පූර්ණයෙන්ම කතා කරා. සම්පූර්ණයෙන්ම කියන්නේ ඔබේ විෂය නිර්දේශයට අවශ්‍ය ප්‍රමාණයට. හොඳයි. එහෙනම් චුටි දුවේ පුතේ අද දවසේ අපි මේ තුන්වන පාඩම් කොටසේ 7 ශ්‍රේණිය පළමු පාඩමේ තුන්වන අනු පාඩම් කොටසෙන් මොනවද කතා කරන්න යන්නේ? ඔබට පේන්න තියෙනවා. මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය. මොකක්ද චුටි දුවේ පුතේ පරිණාමය කියන්නේ? පරිණාමය කියන වචනේ මෙන්න මෙහෙම වලට තේරෙනවා. මිනිසාගේ පරිණාමය මතක් කරාම තේරෙනවා. අපි වඳුරු කුලේ නැත්තම් වානර කුලයෙන් පරිණාමය වෙලා ආවා කියලා කියනවා. පරිණාමය වෙනවා. කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙමින් එනවා. ඔබට දැන් තේරුණා නේද? එතකොට අපි මේ මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය, මිනිසාගේ පරිණාමය නේද? වානර නැත්තම් වඳුරු කුලේ ඉඳලානේ නියැන්ඩර්තාල් මානවයා හෝමෝ සේපියන් සේපියන් තත්ත්වයට ඇවිල්ලා මෙන්න මෙහෙම පරිණාමයක් වර්තමාන මිනිසා නිර්මාණය වුණා කියලා කියනවා. ඒ දක්වා පරිණාමය වුණා කියලා කියනවා. හරිම භාවිතය ඒක. මේ විදිහට මධ්‍ය සැකසුම් මේකකෙත් පරිණාමයක් වෙලා තියෙනවා. ඉන් අදහස් වෙන්නේ චුටි දුවේ පුතේ වර්තමානයේ අපි මධ්‍ය සැකසුම් ඒකකය කියලා මේ ඉගෙන ගන්න මෙන්න මේ වගේ පුංචි චිප් එකක් ගැන කතා කරනවා. මයික්‍රෝ චිප් එකක්. හරිද? ඔන්න ඔය මයික්‍රෝචිප් එක නෙමෙයි පරිගණකය බිහි වුණු ඇත්තටම නිර්මාණය වුණු මුල් කාලේ තිබුණේ. ඊට වඩා තාක්ෂණය පර්ෆෝමන්ස් පරිසාධන මට්ටම් වලින් ගොඩාක් අඩු උපාංගයක් තමයි තිබුණේ. එය තමයි පරිගණකය මෙහෙයවන ලද උපාංගය වුණේ. වර්තමානයේ වන විට යුග කිහිපයක් පසු කරමින් ඒ කියන්නේ තාක්ෂණයන් කිහිපයක් පාවිච්චි කළ වර්තමානයේ වනවට ඉහළතම තාක්ෂණයකට ඇවිල්ලා ඉන්නවා. එහෙනම් පරිණාමයක් සිද්ධ වෙලා. තිබුණු මට්ටමින් උඩට ධනාත්මක පරිණාමයක් සිද්ධ වෙලා. හරි අපි බලමු මේ පරිණාමය සිද්ධ වුණේ කොහොමද? එකිනෙක පරිණාමීය අවධිවලට අපට මොනවද හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ? මෙන්න මේ කාරණා ටික අපි හඳුනා ගන්න. හොඳයි. අපි යමු පුතේ මේ බෝඩ් එකට. මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය සමස්ත පරිණාම කාලය, සමස්ත පරිණාම ජීව කාලය දුවේ පුතේ අපි කොටස් 4කට බෙදනවා. ඇත්තටම කිව්වොත් පරම්පරා 4කට බෙදනවා, ජෙනරේෂන්ස් 4කට බෙදනවා. පළමු පරම්පරාව. එහෙම නැත්නම් අපි කියනවා ෆස්ට් ජෙනරේෂන් එක.
හරි. ඊළඟට හම්බ වෙනවා දෙවන පරම්පරාව. එහෙම නැත්නම් second generation එක. මම දූල පුතාලට මේ වචන හුරු කරවනවා ඔබේ භාෂා භාවිතය සංවර්ධනය වෙන්න වගේම ඔබට මේ වචන පුළුවන් සර්ච් කරලා බලන්න අන්තර්ජාලය තුල. සෙවන පරම්පරාව third generation. සිව්වන පරම්පරාව fourth generation. හරි. එහෙනම් මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය සඳහා වන සමස්ත කාලය ප්‍රධාන වශයෙන් පරම්පරා නැත්තම් generations එහෙම නැත්තම් අවධි 4කට කැඩෙනවා. අපි දැන් බලමු එකිනෙක අවධිය කොහොමද එහි ස්වභාවය කියලා. පළමු පරම්පරාව. මම මේ පරම්පරාවලට බෙදීම දුවේ පුතේ විශේෂිත අනුමාතෘකා යටතේ වෙන් කරලයි කතා කරන්නේ. එතකොට යම්කිසි ඒකීය බවක් තියෙනවා. ඔබට පරම්පරා 4 අතර සංසන්දනයක් කරන අවස්ථාවක් තියෙනවා. හැම පරම්පරාවකම තාක්ෂණය. හැම පරම්පරාවකම විදුලි පරිභෝජනයේ ප්‍රමාණය. මෙන්න මේවා ගැන තමයි මම කතා බහ කරන්නේ. මේ විදිහට හැම කරුණක්ම කතා කරනවා. බලමු. තාක්ෂණය. පළමු පරම්පරාවේ මධ්‍ය සැකසුම් ඒකකයේ තාක්ෂණය මොකක්ද? ඒ තාක්ෂණයට දාලා පින්තූරය මේ පැත්තෙන් තියෙනවා. අපි මේ පැත්තෙන් ලියනවා පුතේ. ඒක තමයි රික්තක නල. අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ vacuum tubes. පළමු පරම්පරාව මධ්‍ය සැකසුම් ඒකකයේ පළමු පරම්පරාව ඒකෙදි මධ්‍ය සැකසුම් ඒකකය ලෙස භාවිත කළේ ඔන්න වචනය අල්ලගන්න පුතේ මම කියන අදහස අල්ලගන්න. මධ්‍ය සැකසුම් ඒකකයේ ලෙස මුල් පරම්පරාවේ පාවිච්චි කළේ පුතේ රික්තක නල. රික්තක නල විශාල ප්‍රමාණයක් එක් පරිගණකයක් තුල තියෙනවා. පරිගණකයේ නිර්මාණලා ඩිංග වර්ධනලා එනකොට රික්තක නල ප්‍රමාණය වැඩි කිරීමෙන් පරිගණකයේ performance එක පරිසාධන මට්ටම හැකියාව වැඩි කරන්න උත්සාහ කරා ඉංජිනේරුවරු. හරිද? පැහැදිලි නේද? මේ තියෙන පුතේ එකිනෙකට වෙනස් රික්තක නල කිහිපයක්. ප්‍රමාණයෙන් වෙනස් භෞතික ප්‍රමාණයෙන් හැඩය නම් සමානයි අභ්‍යන්තර තාක්ෂණයන්ගෙන් යම් යම් වෙනස්කම් තිබෙනවා. මේ රික්තක නල තමයි පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය ලෙස වැඩ කළේ. ඒ කියන්නේ පරිගණකයේ මෙහෙවන්නත් දත්ත තොරතුරු බවට පත් කිරීමත් කරේ මෙන්න මෙයාලා. හරි නේද? හොඳයි. විදුලි පරිභෝජනය. විදුලි පරිභෝජනය ගැන කතා කරොත් දුවේ පුතේ පළමු පරම්පරාවේ මධ්‍ය සැකසුම් ඒකකයේ ලෙස භාවිත කළ වැකියුම් ටියුබ්ස් අධික විදුලි පරිභෝජනයක් සිදු කරන උපකරණයක්. ඒ නිසා මම ලියනවා අධික විදුලි පරිභෝජනය. හරනේ? අධික විදුලි පරිභෝජනයක් සිදු කරා පළමු පරම්පරාවේ රික්තක නල විසින්. හොඳයි. පරිගණකයේ ප්‍රමාණය. පරිගණකයේ ප්‍රමාණය ගත්තම භෞතිකව විශාල පරිගණකයක්. දැන් චූටි දූල පුතාලා වරද්ද ගන්න එපා. වර්තමානයේ තිබෙනවා විශාල ගොඩනැගිල්ලක් එහෙම නැත්නම් හෙක්ටයාර 20ක 30ක නැත්නම් 100ක 200ක තරම් විශාල ප්‍රදේශයක පැතිරුණු ගොඩනැගිල්ලක් තරම් විශාල පරිගණක. මේ ඒව ගැන නෙවෙයි කියන්නේ. ඒව සර්වර්ස්. මේ කතා කරන්නේ සාමාන්‍ය පර්සනල් කම්පියුටර් එකක්.
පුද්ගල පරිගණකයක් වර්තමානයේ වෙනකොට මේසයක් උඩ උකුල උඩ අත්ල උඩ තියාගන්න පුළුවන්. ඒ වගේ පුද්ගල පරිගණක අතීතයේ ආරම්භයේදී පරිගණක තාක්ෂණය ආරම්භ වන කාලයේදී කාමරයක් එකමාරක් තරම් ලොකුයි. විශාල කාමරයක් ශාලාවක් තරම් ලොකුයි මෙවැනි පරිගණකයක්. තේරුණාද? හරි. එහෙනම් පරිගණකයේ ප්‍රමාණය එහෙම නැත්නම් භෞතික ප්‍රමාණය අතින් ගත්තොත් ඉතා විශාලයි. පැහැදිලි නේද පුතේ? හොඳයි. මෙන්න පළමු පරම්පරාවේ මධ්‍ය සැකසුම් වල තාක්ෂණය තමයි රික්තක නල විදුලි පරිභෝජනය අධික විදුලි පරිභෝජනයක් කරා පරිගණකයේ ප්‍රමාණය ඉතා විශාලයි. පරිගණකයේ ප්‍රමාණය ඉතා විශාලයි. මොකද මධ්‍ය සැකසුම් ඒකකයට මේ වගේ විශාල ප්‍රමාණයේ රික්තක නල විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරාම කොහොමත් පරිගණකයේ ලොකු ඉඩක් ගන්නවා කාමරේ. මධ්‍ය සැකසුම් ඒකකයේ කොටසටම සෑහෙන ඉඩක් යනවා. පැහැදිලි නේද? එනිසා පරිගණකය භෞතිකව ඉතා විශාලයි. ඊළඟ කාරණේ තමයි පුතේ අපිට තියෙන්නේ ක්‍රියාත්මක වේගය. මේ ක්‍රියාත්මක වේගය කියන්නේ මොකක්ද? පරිගණකයේ වේගය. පරිගණකයේ වේගය කියන්නේ දුවේ පුතේ අපි මෙහෙම ගනිමු. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. මධ්‍ය සැකසුම් ඒකකය වේගවත් වැඩ කරනවා නම් ඉන්න 10 වෙනි පරිගණකයේ වේගවත් කියන එක. ඔබට මතකයි අපේ මෙම පළමු පාඩමේ පළමුවෙන්ම පාඩම් කොටස තුල කෝකියගේ උදාහරණයක් අරන් ඔබට කියලා දීපු එක. හරි. ඒ උදාහරණය මතක් වුණොත් ඔබට මේ කාරණේ තේරෙනවා. ඒ අර්ථයෙන් ගත්තම පළමු පරම්පරාවේ පරිගණකවල ක්‍රියාත්මක වේගය වර්තමාන පරිගණක එක්ක සංසන්දනය කරොත් අපිට වේගය ගන්න වෙන පුතේ සංසන්දනය කරන්නේ. ඊටාම අඩු වේගයක් තමයි අපිට දකින්න ලැබුණේ. මම මෙතන ලියන පුතේ මම වෙනත් වර්ණයක් ගන්නම්. ඉතා අඩු වේගයක්. හරි. තේරුණානේ? ක්‍රියාත්මක වේගය ඉතාම අඩුයි. විශේෂ කරුණක් දෙකක් මම කියන්නම්. වැකියුම් ටියුබ්ස් විශාල ප්‍රමාණයක් තිබ්බ පරිගණකයක් තුල එක් පරිගණකයක් තුල අධික විදුලි පරිභෝජනයක් තිබ්බා. විශාල වශයෙන් විදුලි බලය පරිභෝජනය කරමින් වැකියුම් ටියුබ්ස් විශාල ප්‍රමාණයක් වැඩ කරද්දී අධික තාපයක් ජනනය වුණා. අනේ අධික තාපය මත නිතර නිතර වැකියුම් ටියුබ්ස් දැවී යනවා. ඒවට අලුතෙන් වැකියුම් ටියුබ්ස් දාන්න ඕන. එතකොට අර වැඩ කරමින් අතර වැකියුම් ටියුබ්ස් නැත්තම් රික්තක නල දැවී යනකොටත් එක හේතුවක් වෙනවා මධ්‍ය සැකසුම් ඒකකේ නැතහොත් පරිගණකයේ වේගය ඊටාම අඩු වෙන්න. අනික එවකට තිබුණු තාක්ෂණය අනුව මේ තමයි යන්න පුළුවන් උපරිම වේගය අඩු වේගයකින් ගියේ. හොඳයි. හරි. ඊළඟට පුතේ පිරිවැය ගත්තොත් පිරිවැය ඉතා අධිකයි. ඉතා විශාල කාමරයක් එකහමාරක් තරම් නැත්නම් ශාලාවක් තරම් ලොකුවට විහිදුණු පරිගණක යන්ත්‍රයක් නිර්මාණය කරන්න ලොකු පිරිවැයක් එකල දරන්න සිද්ධ වුණා. ඒ ලොකු පිරිවැයක් කියන්නේ දුවේ පුතේ ඒ කාලයට සාපේක්ෂව ඒ කාලේ අනෙකුත් යන්ත්‍ර සහ අනෙකුත් භාණ්ඩවල පිරිවැයට සාපේක්ෂව ගත්තම මේ පළමු පරම්පරාවේ මධ්‍ය සැකසුම් ඒකක සහිත පරිගණකවල පිරිවැය ඉතා වැඩි. මධ්‍ය සැකසුම් ඒකකයේත් පිරිවැය වැඩි. මට ඔබට තව එක කාරණයක් කියන්න තියෙන පුතේ මේ ක්‍රියාත්මක වේගය ගත්තොත් එම කාලේ මේ අඩු වේගයකින් තමයි මේ වැඩ කරේ වර්තමානයට සාපේක්ෂව වැදගත් කරුණ තමයි ඒ කාලේ වේගය මැන්නේ පුතේ මිලි තත්පර වලින්. හොඳයි. ඒකත් ඔබ මතක තබා ගන්න පුතේ. මේ පුතේ ඊතා විශාලයි
ඉතා අඩු වේගයක්, ඉතා අධිකයි පිරිවැය ඒවා ඔක්කොම පුතේ සාපේක්ෂයි වර්තමාන පරිගණක එක සාපේක්ෂව සංසන්දනය කළ තමයි කියන්න වෙන්නේ. හරිද? සංසන්දනාත්මකයි කියන්න වෙන්නේ. හොඳයි. උදාහරණ වශයෙන් අපි පළමු පරම්පරාවේ පරිගණක ගත්තොත් පුතේ අපිට හම් වෙනවා ඉනියක් කියලා පරිගණකයක්. තව හමු වෙනවා පුතේ ඉඩ්වැක් කියලා. තව හමු වෙනවා පුතේ යුනිවැක් කියලා. හොඳයි දුවේ පුතේ. පළමු පරම්පරාවේ මධ්‍ය සැකසුම් ඒකක ගැන අපි කරුණු වශයෙන් සාකච්ඡා කරා. මධ්‍ය සැකසුම් ඒකක ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම පරිගණකය සමස්ත පරිගණකයටත් කතා වෙනවා. මොකද මධ්‍ය සැකසුම් ඒකකයේ තාක්ෂණය වෙනස් වීමට සාපේක්ෂව තමයි පරම්පරාවලට වෙන් වුනේ. යුගවලට වෙන් වුනේ. මොකද බලන්න පළමු පරම්පරාව හැදලා තියෙන්නේ රික්තක නල නැමැති මධ්‍ය සැකසුම් ඒකක තාක්ෂණය පාවිච්චි කරපු පරිගණක. ඊළඟට දෙවන පරම්පරාවේදී පාවිච්චි කරන්නේ වෙන තාක්ෂණයක් මධ්‍ය සැකසුම් ඒකකයේ වශයෙන් නැත්නම් සකසනයේ වශයෙන් ඒක වෙනම පරම්පරාවක්. ඒ අනුව ඒක වෙනම පරිගණක වර්ගයක් බවට පත් වුණා. පරිගණකයේ පරම්පරාවක් බවට පත් වුණා. හරි නේද? හොඳයි දුවේ පුතේ. අපි යමු එහෙනම් මේ ටිකත් ඔළුවේ තියාගෙන දෙවන පරම්පරාවේ පරිගණක කොයි වගේද කියලා බලන්න. දෙවන පරම්පරාවේ පරිගණක ගැන කතා කරොත් පුතේ තාක්ෂණය තමයි අපට හමු වෙන්නේ ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර් මම මෙහෙම ලියන පුතේ. හරි. ට්‍රාන්සිස්ටර්ස් තමයි පුතේ දෙවන පරම්පරාවේ පරිගණකවල මධ්‍ය සැකසුම් ඒකකයේ වශයෙන් භාවිත වුණේ. වෙනත් විදිහකින් කිව්වොත් දෙවන පරම්පරාව නිර්මාණය වුණේ මධ්‍ය සැකසුම් ලෙස මධ්‍ය සැකසුම් ඒකක ලෙස ට්‍රාන්සිස්ටර්ස් භාවිත වෙනකොට. මේ වෙනකොට ට්‍රාන්සිස්ටර්ස් කියන මෙන්න මේ උපාංග ලෝකේ නිර්මාණලා තිබ්බා. මේක පාවිච්චි කරා පරිගණක තාක්ෂණය සංවර්ධනය සඳහා. හරි නේද? හොඳයි. එතකොට පුතේ විදුලි පරිභෝජනය පැත්තෙන් ගත්තොත් පළමු පරම්පරාවට සාපේක්ෂව අඩු වෙනවා පුතේ. මොකද රික්තක නල අධික විදුලි පරිභෝජනයක් සිදු කරන උපාංග. ඊට සාපේක්ෂව ට්‍රාන්සිස්ටර්ස් වල සෑහෙන අඩු විදුලි පරිභෝජනයක් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ හේතුව නිසා පුතේ දෙවෙනි පරම්පරාවේදී විදුලි පරිභෝජනය අඩුයි කියලා මට ඔබට කෙටියෙන් මෙතන සටහන් කරවන්න පුළුවන්. විදුලි පරිභෝජනය අඩුයි. මේ ඔක්කොම සාපේක්ෂයි නැත්නම් සංසන්දනාත්මකයි. හරිද පුතේ? හොඳයි. පරිගණකයේ ප්‍රමාණය ගත්තොත් ඔබට හිතා ගන්න පුළුවන්. වැකියුම් ටියුබ්ස් දහසකින් කරන වැඩක් ට්‍රාන්සිස්ටර් එකකින් දෙකකින් කරගන්න පුළුවන් මට්ටමට මේක දියුණු වුණා. ට්‍රාන්සිස්ටර් එපමණ වේගයකින් එපමණ හැකියාවෙන් යුක්තයි. එතකොට ඔයාලට තේරෙනවා මෙයම හේතු වෙනවා කුඩා ට්‍රාන්සිස්ටරයක් මේ ප්‍රමාණය කුඩා ට්‍රාන්සිස්ටර් එකක් ඉතා විශාල වැකියුම් ටියුබ්ස් ප්‍රමාණයක වැඩ කටයුතු කරනවා නම් පරිගණකයේ භෞතික ප්‍රමාණයත් කොයිතරම්නම් කුඩා වෙන්න ඕනද? කලින් පරම්පරාව පළමු පරම්පරාවට සාපේක්ෂව ගත්තම මේ පරම්පරාවේ පරිගණක භෞතික ප්‍රමාණය සාපේක්ෂව කුඩා වුණා. අපි කියනවා පරිගණකයේ ප්‍රමාණය සාපේක්ෂව කුඩා වේ. නැත්නම් සාපේක්ෂ කුඩායි කියලා දාන්න. මේකත් සාපේක්ෂව අඩුයි කියලා දැම්මම වඩා හොඳයි. හරි. ඔබට තේරෙනවා. එහෙනම් දෙවන පරම්පරාවේ පරිගණක වල තාක්ෂණය දෙවන පරම්පරාවේ මධ්‍ය සැකසුම් වල තාක්ෂණය එහි විදුලි පරිභෝජනය එවැනි මධ්‍ය සැකසුම් මේකක සකස් කරලා තියෙන පරිගණක වල භෞතික ප්‍රමාණය අපි කතා කරා. ක්‍රියාත්මක වේගය මේක මැන්නේ දුවේ පුතේ මයික්‍රෝ තත්පර වලින්.
සාපේක්ෂව ගත්තම වැඩි කාට සාපේක්ෂවද පුතේ? පළමු පරම්පරාවේ භාවිත වූ වැකියුම් ටියුබ්ස් වලට සාපේක්ෂව ට්‍රාන්සිස්ටර්ස් වල ක්‍රියාකාරී වේගය වැඩ කළ හැකි වේගය වැඩි. හැබැයි ඊට පස්සේ එන තුන්වෙනි පරම්පරාවට සාපේක්ෂව මෙයා අඩුයි. ක්‍රියාකාරී වේගය. හරිනේ? කලින් පරම්පරාවට සාපේක්ෂව මෙයාගේ වේගය වැඩි. මේක සංසන්දනාත්මකව මගේ චූටි දරුවෝ තේරුම් ගන්න ඕන. ඊළඟ කාරණේ තමයි පිරිවැය. චූටි දුවේ පුතේ පළමු පරම්පරාවේ ශුද්‍ර සකසන නැත්නම් අපි කතා කරා රික්තක නල පාවිච්චි කරා මධ්‍ය සැකසුම් ඒකකයේ වශයෙන්. එම පරම්පරාවේ ඉතා අධික පිරිවැයක් තරන්න සිද්ධ වුණා එවැනි පරිගණක නිෂ්පාදනය කරන්නත් නඩත්තු කරගෙන යන්න. ඔබට මතකයි මම කිව්වා නිතර රික්තක නල දෙවි යනවා කියලා. පැහැදිලි නේද ඔය පුතේ? එවැනි ගැටලුවක් දෙවන පරම්පරාවේ දෙන්නේ නැති නිසා සාපේක්ෂව මොකට සාපේක්ෂවද පුතේ? පළමු පරම්පරාවේ පරිගණක වලට සාපේක්ෂව පිරිවැය අඩුයි. හොඳයි. අපි එහෙනම් දෙවන පරම්පරාවේ පරිගණක වල ලක්ෂණ කතා කරා. ඇත්තටම දෙවන පරම්පරාවේ මධ්‍ය සැකසුම් ඒකක වල ලක්ෂණ කතා කරා. ට්‍රාන්සිස්ටර්ස් තමයි මේකේ තාක්ෂණය වෙන්නේ. මේවායේ පුතේ විදුලි පරිභෝජනය කලින්ට සාපේක්ෂව අඩුයි. පරිගණකයේ භෞතික ප්‍රමාණය කලින්ට සාපේක්ෂව කුඩා වෙනවා අඩුයි. ක්‍රියාත්මක වේගය කලින් පරම්පරාවට සාපේක්ෂව වැඩි. මේකේ මයික්‍රෝ තත්ත්ව වලින් තමයි මනින්න වෙන්නේ. පළමු පරම්පරාවෙම යන්නේ මිලි තත්ත්ව වලින් ඔබට මතකයි. පිරිවැය ගත්තොත් පළමු පරම්පරාවේ ශුද්‍ර සකසන හෝ එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් ඒකක නැත්නම් පරිගණකවල පිරිවැයට වඩා අඩුයි. අපි ගමු පුතේ උදාහරණ. උදාහරණ වශයෙන් IBM 7030 7030 කියලා අපි කියනවා මේකට. IBM 7030 කියලා මේකට කියන පුතේ 7030 7030 කියලාත් කියනවා මෙවැනි පරිගණක. තව එකක් අපි ගමු පුතේ CDC 16.4. හොඳයි. මෙන්න පුතේ දෙවන පරම්පරාවේ මධ්‍ය සැකසුම් ඒකක හරහා නිර්මාණය වූ දෙවන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණත් එක්ක අපි සාකච්ඡා වුණා. අපි යමු තුන්වන පරම්පරාවක් නිර්මාණය වුණු තාක්ෂණය මොකක්ද කියලා බලන්න. තුන්වන පරම්පරාව වන විට පුතේ නිර්මාණය වෙනවා අනුකලිත මේක නයන්න පුතේ අනුකලිත පරිපත කෙටියෙන් කියනවා IC කියලා. එහෙම නැත්නම් integrated circuit. හරි නේද? බලන්න පුතේ අනුකලිත පරිපත ගත්තම සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටර් එකකින් කරන නැත්නම් ට්‍රාන්සිස්ටර් සිය ගණනකින් කරන වැඩ එක අනුකලිත පරිපතයකින් කරන්න පුළුවන්. තේරුණාද? එතකොට ඔබට තේරෙනවා පුතේ මේක බොහොම වේගයෙන් ක්‍රියාත්මක වන පරිගණකයක් කලින් පරම්පරා දෙකටම වඩා. හරි නේද? හොඳයි. එතකොට පුතේ අනුකලිත පරිපත තමයි තෙවන පරම්පරාවක් නිර්මාණය වෙන්න හේතු වුණු තාක්ෂණය. මෙම මධ්‍ය සැකසුම් ඒකකයේ ලෙස අනුකලිත පරිපත භාවිතයට පැමිණීම සමග තමයි තුන්වන පරම්පරාවේ පරිගණක භාවිතයේ ආරම්භෙන්නේ. එහිදී විදුලි පරිභෝජනය ගත්තොත් සාපේක්ෂව ඉතා අඩුයි. හරි සාපේක්ෂව අඩුයි. ට්‍රාන්සිස්ටර් එකකට වඩා IC එකකට ගන්න විදුලිය පරිභෝජන සඳහා අරගන්න විදුලිය ප්‍රමාණය හරි අඩු නිසා. හොඳයි. තව තියෙනවා පුතේ පරිගණකයේ ප්‍රමාණය. පරිගණකයේ ප්‍රමාණය නැත්නම් පරිගණකයේ භෞතික ප්‍රමාණය තවදුරටත් එන්න කුඩා වෙනවා. එහෙනම් අපි කියන පුතේ
සාපේක්ෂව කුඩා වේ. හරිනේ සාපේක්ෂ කුඩායි. තාක්ෂණය දියුණු වෙන්න පුතේ මේ පරිගණකවල භෞතික ප්‍රමාණය එන්න කුඩා කරන්න තමයි මේව නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ උත්සාහ කරේ භාවිතයේ පහසුව සඳහා. හොඳයි. ඊළඟට පුතේ ක්‍රියාත්මක වේගය ගත්තොත් මේවා නැනෝ තත්පර වලින් තමයි මේ වේගය මනින්න යොදාගත්තේ. අනෙක් කාරණේ තමයි සාපේක්ෂව ගත්තම පුතේ ක්‍රියාකාරී වේගය වැඩි. සාපේක්ෂව වැඩි. මොකක්ද වැඩි? ක්‍රියාකාරී වේගය. හරි නේද? නැනෝ තත්පර වලින් තමයි මනින්නේ නැනෝ වෙන්න ඕන. ඊළඟට පිරිවැය ගැන යමක් කතා කරොත් පුතේ පිරිවැය සාපේක්ෂව අඩුයි. හරි. ඔබ දන්නවා තාක්ෂණය දියුණු වෙනකොට එන්න අපි ඒ නිෂ්පාදනය කරන පිරිවැය අඩු කරගන්නවා. හරි. උදාහරණ වශයෙන් අපි ගමු පුතේ IBM 360 CDC 66.2 මෙන්න මේ උදාහරණ දෙක ඔබේ පොතේ දීලා තිබෙනවා. ඔබට උදාහරණ නම් දුවේ පුතේ second generation computer examples කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. second generation computer examples කියලා. එතකොට ඔබට උදාහරණ ඕන තරම් හොයාගන්න පුළුවන්. මේ දල වශයෙන් තමයි මේ උදාහරණ කීපය ගත්තේ. මේ විදිහට තෙවන පරම්පරාව නිර්මාණය වෙනවා. තෙවන පරම්පරාව සෑහෙන කාලයක් ගත වෙගෙන යද්දී අනුකලිත පරිපත වෙනුවට මධ්‍ය සැකසුම් ඒකක ලෙස භාවිත කළ හැකි මයික්‍රෝ ප්‍රොසෙසර් එක නැත්නම් ශුද්‍ර සකසනය නිර්මාණය වෙනවා පුතේ. හරි අය බලමු. සිව්වන පරම්පරාවේ මෙන්න මේ දැන් පාවිච්චි කරන මයික්‍රෝ ප්‍රොසෙසර් එක නැත්නම් ශුද්‍ර සකසනය මම ඉංග්‍රීසියෙන් කියන්නම් පුතේ ඔබට මේක හොයාගන්න ලේසි වෙන්න අන්තර්ජාලය තුල සර්ච් කරන්න ලේසි වෙන්න මයික්‍රෝ ප්‍රොසෙසර් ශුද්‍ර සකසනය. එහෙනම් සිව්වන පරම්පරාව ආරම්භ වෙන්නේ පරිගණකයක සැකසුම් ක්‍රියාවලිය සිදු කළ හැකි තාක්ෂණය ලෙස දුවේ පුතේ ශුද්‍ර සකසනය යොදා ගැනීමත් එක්ක. ඒ ඊටාම වේගවත්. තත්පරයකට ගණනය කිරීම දහස් ගණනයේ සිට ලක්ෂ ගණන් වන නැත්නම් මිලියන ගණන් වන ප්‍රමාණයක් දක්වා ශුද්‍ර සකසන වර්තමානයේ බල සම්පන්නයි ක්‍රියාකාරී වේගය අතින් වැඩි. හරි. විදුලි පරිභෝජනය ඒත් එක්කම බැලුවොත් ඉතාම අඩුයි. විශේෂයෙන් පළමු පරම්පරාව දෙවන පරම්පරාවත් එක්ක බැලුවොත් හිතා ගන්න බැරි ප්‍රමාණයක් තරම් විදුලි පරිභෝජන ඉතා අඩුයි. මම මෙතන ලියනවා පුතේ සාපේක්ෂව ඉතා අඩුයි. හරි. පරිගණකයේ ප්‍රමාණය ගත්තොත් ඒ කියන්නේ පරිගණකයේ භෞතික ප්‍රමාණය වැඩ විශාල ප්‍රමාණයක් කරන්න පුළුවන් මේ තරම් පුංචි මේ මයික්‍රොචිප් එක මේ තරම් මම ලොකුවට පෙන්නනකොට මේ ප්‍රමාණය පුංචි මේ ප්‍රමාණ පුංචි මයික්‍රොචිප් එකකින් දහස් ගණනක් මිලියන ගණනක් රාජකාරීන් වැඩ කරගන්න පුළුවන් නම් ඔබට හිතා ගන්න පුළුවන් පරිගණකය එම උපාංගයක් කොච්චර කුඩා වෙනවද කියලා. එහෙනම් සාපේක්ෂව ගත් කල ඉතා කුඩායි. ඉතා කුඩා වේ. වර්තමානයේ මේ අපි ගත කරමින් ඉන්නේ පුතේ සිව්වන පරම්පරාව තුල. සිව්වන පරිගණක පරම්පරාව තුල. එහෙම නැත්නම් සිව්වන මධ්‍ය සැකසුම් ඒකක පරම්පරාව තුල. එහිත් කිසියම් ප්‍රමාණයක් කාලයක් අපි අවසන් කරමින් තමයි දුවේ පුතේ ඉන්නේ. ඒ කියන්නේ අපි
පස්වන පරම්පරාවට දැන් ළඟා වෙන්න උත්සාහ ගනිමින් ඉන්නවා. යම් තාක් දුරට ඒ පැත්තට බර වෙලා තමයි අපි ඉන්නේ දැන්. හරි. ක්‍රියාත්මක වේගය ගත්තොත් ඊතා ඉහළයි. සාපේක්ෂව ඊතා ඉහළයි. ඒ වගේම පුතේ ක්‍රියාත්මක වේගය මනින ඒකකය පාවිච්චි වෙන්නේ පිකෝ තත්පර කියන එක. මීට අමතරව පුතේ millions instructions per second කියන MIPS ක්‍රමවේදයටත් මනිනවා. millions instructions per second තත්පරයකට උපදෙස් ඔබට මතකයිනේ අර මෘදුකාංග උපදෙස් එහෙම කිව්ව අන්න. ඒ උපදෙස් කේත මිලියන කීයක් සැකසීමට භාජනය කරනවද කියන කාරණය තුල ඉඳලා මිනුමක් තියෙනවා. MIPS තේරුණා නේද පුතේ? තත්පරයකට උපදෙස් කේත මිලියන කීයක් මයිනවද කියන එක මත බලලා මේ සිව්වන පරම්පරාවේ ශුද්‍ර සකසනවල ස්පීඩ් එක නැත්තම් ක්‍රියාකාරී වේගය මයිනවා. හරි නේද? හොඳයි. ඒකත් ඔබේ ඔලුවට ගත්තා. පිරිවැය ගත්තොත් පුතේ සාපේක්ෂව අඩුයි. ඉතා ඉහළ තාක්ෂණයක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් තාක්ෂණයේ දියුණුව නිසා පිරිවැය එන්න අඩු වෙනවා. තාක්ෂණයේ වර්ධනය වෙන වේගයට සමානුපාතිකව පිරිවැය වර්ධනය වෙන්නේ. පිරිවැය අඩු ප්‍රමාණ වලින් තමයි වියදම අඩු ප්‍රමාණ වලින් තමයි වර්ධනය වෙන්නේ. ඊට වඩා මහා ඵලදායී ලෙස තාක්ෂණය වර්ධනය වෙනවා. හොඳයි. උදාහරණ ලෙස ගත්තොත් පුතේ වර්තමානයේ අපි පාවිච්චි කරන සියලුම පරිගණක. අපි දැන් ඉන්නකෝ පුතේ මේ සිව්වන පරම්පරාවේනේ. එහෙනම් සිව්වන පරම්පරාව තුල අපි පාවිච්චි කරන සියලුම පරිගණක අයිති වෙනවා පුතේ මේ උදාහරණ ලෙස. උදාහරණ වලට. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි මෙන්න පරම්පරා හතරම කතා කරා මධ්‍ය සැකසුම් ඒකකය විකාශනය වන පරිණාමය වූ පරම්පරා හතර. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි මේ පරම්පරා ටික කතා කරලා ඉවරලා අපි යමු ඊළඟ කොටසට. ඔබේ දැනුමට යම්කිසි කොටසක් එකතු කරා ඔබේ මේ පොතේම තිබෙන කොටසක්. බලන්න පුතේ මේ මිලි තත්පර, මයික්‍රෝ තත්පර, ඊළඟට නැනෝ තත්පර සහ පිකෝ තත්පර කියන ඒවා අපි සාමාන්‍යයෙන් භාවිත වන තත්පර එක්ක සංසන්දනය කරාම එහි ප්‍රමාණ කොපමණද කියලා බලමු. බලන්න පුතේ මිලි තත්පර එකක් කියන්නේ අපේ සාමාන්‍ය තත්පර එකක් නම් නෙවෙයි. හරිද? සාමාන්‍ය තත්පර 0.0.01ක් තමයි මිලි තත්පර එකක් වෙන්නේ. පැහැදිලිද? හරි නේද? හොඳයි. එහෙනම් ඉතා කුඩයි මිලි තත්පරයක් සාමාන්‍ය තත්පරයට වඩා. තවත් එහාට ගියොත් මයික්‍රෝ තත්පර එකක් කියන්නේ පුතේ සාමාන්‍ය අපේ ඔරලෝසුවේ අපි මනින තත්පර වලට සාපේක්ෂව ගත්තොම 0.0.0.0.0.01යි. ඒ කියන්නේ සාමාන්‍ය තත්පරයක් ගත්තොත් ඊට වඩා මයික්‍රෝ තත්පර ඉතා විශාල වශයෙන් ඉතා කුඩාම ලෙස ගණනය කිරීමට පාවිච්චි කරන්න පුළුවන්. තව මෙතන තියෙනවා නැනෝ තත්පර ගත්තොත් එවැනි බිංදු 3යි 6යි 7යි 8ක්. දශම ස්ථානයෙන් එහාට විහිදීගෙන යනවා කියන්නේ ඔබට තේරෙනවා අපේ සාමාන්‍ය තත්පරට වඩා මේ අපි ගන්න මිලි තත්පර, මයික්‍රෝ තත්පර සහ නැනෝ තත්පර වගේම ඊළඟට කතා කරන පිකෝ තත්පර බලන තත්ත්වය පුතේ මේවා හරිම කුඩාවට මනින්න පුළුවන් ඒකක. අපි මෙහෙම හිතමු. පැයක් සහ විනාඩියක් අතර සංසන්දනය කරලා බලන්න. ඔබ පැය කට්ටෙන් යම් දෙයක් ගණනය කරොත් ඔළුසේ පැය පෙන්වන කටුවෙන් ඊට වඩා ඉතා කුඩාවට ගණනය කරගන්න පුළුවන් විනාඩි කට්ට පාවිච්චි කරලා. ඊට වඩා කුඩාවට පුංචිම වෙනස් වීම් පව ගණනය කරගන්න පුළුවන් තත්පර වලින්. ඒ අර්ථයෙන් ගත්තම පුතේ මිලි තත්පර, මයික්‍රෝ තත්පර සහ නැනෝ තත්පර ඊටත් වඩා පුතේ පිකෝ තත්පර මේක තමයි අලුත්ම කන්සෙප්ට් එක. අන්න ඒ වයින් ඉතා සියුම් ලෙස
මිනුම් කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන් පරිගණකයක වේගය මනින්න මේක හොඳ මිනුමක් වෙනවා. හොඳයි. අපි අමුත ඊළඟ කොටසට පරිගණකේ වේගය නැත්තම් මධ්‍ය සැකසුම් මේකකේ වේගය හා සම්බන්ධ කාරණා ටික කතා කරමු. බලන්න පුතේ. මෙය හෝරා ස්පන්දක වේගය ලෙසද හැඳින්වේ. හෝරා ස්පන්දක වේගය. මේකට කියනවා පුතේ ඉංග්‍රීසියෙන් මෙන්න මේ විදිහට හෝරා. අපි හෝරා කියන එකට කියනවා පුතේ ක්ලොක් කියලා. ස්පන්දක කියන්නේ පල්ස්. right pulses කියලාත් ගන්න පුළුවන්. ස්පීඩ්. right clock pulses තමයි බලන්නේ. දැන් චූටි දුල පුතාලා බලයි මොනවද සර් clock pulses මොනවද ඔරලෝසු තියෙන්නේ? ඔරලෝසු ස්පන්දක මොනවද? හෝරා ස්පන්දක මොනවද? ඔරලෝසු ගැන තියෙන සම්බන්ධය මොකක්ද? මධ්‍ය සැකසුම් මේකකට. එහි තා ගැඹුරට යන අපේ පන්තිය තාම චූටි වැඩි. අපේ විෂය නිර්දේශය තුල අපි කතා කරන්නේ අපි ඉහළ ශ්‍රේණි වලට යද්දි පොඩක් කතා කරමු ඉගෙන දලදසක් මම ඔබට දෙන්නම් ඒ ශ්‍රේණිවලදී මතක තියාගන්න පුතේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගයට කියන හෝරා ස්පන්දක වේගය. මම සරලව මෙහෙම කියන්න. මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ යම්කිසි චලනයක් මත. යම්කිසි චලනයක් මත. අන්නේ චලනය මනින එක තමයි පුතේ හෝරා ස්පන්දක කියන්නේ. ක්ලොක් පල්සස් කියන්නේ. ඒ චලන වාර ක්ලොක් පල්සස් ලෙස සලකනවා. හරිනේ පුතේ? රයිට්. එහෙනම් ඔබට මේ හෝරා ස්පන්දක ගැනත් යම් අදහසක් ආවා. හෝරා ස්පන්දක වේගය ලෙස තමයි මධ්‍ය සැකසුම මේකේ වේගය සලකන්නේ. තවත් විදිහට කිව්වොත් අපි කියනවා ප්‍රොසෙසර් එකේ නැත්නම් සකසනේ වේගය. ඕකට තමයි සාමාන්‍ය විහාරයේ පරිගණකයේ වේගය කියලා කියන්නේ. අපි කලින් කතා වුණානේ ගැන. හොඳයි. දෙවෙනි කාරණේ පුතේ. තත්පරයක් තුලදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණය වේ. ඇත්තටම පුතේ මධ්‍ය සැකසුම් ඒකකය කියන එක. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය කියන එක නිර්වචනය කරොත් එය මෙන්න මෙහෙමයි ගන්න වෙන්නේ. මොකද්ද පුතේ? එක් තත්පරයක් තුලදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණය තමයි මධ්‍ය සැකසුම් ඒකකේ නැත්තම් ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක කියලා කියන්නේ. එක තත්පරයක් තුලදී. එය පස්සේ නැනෝ තත්පර, මිලි තත්පර, පිකෝ තත්පර වලට පරිවර්තනය කරලා ගන්නවා. පොදුවේ කියන්නේ පුතේ තත්පරයක් තුලදී ක්‍රියාත්මක කරන ලබන උපදෙස් ප්‍රමාණය කියලා. පැහැදිලිනේ? හරි. මේක මනින්නේ පුතේ හර්ට්ස් භාවිත කරලා. හර්ට්ස් ඔබ සාමාන්‍ය විද්‍යාව විෂය ඇතුළත් මේක ඉගෙන ගන්නවා. අපේ IT විෂය ඇතුළත් ඉගෙන ගන්නවා. හර්ට්ස් වලින් තමයි මනින්නේ. වර්තමානයේ වෙනකොට පුතේ අපේ පරිගණක ගොඩාක් දියුණුයි සෑහෙන වේගෙන් වැඩ කරනවා. ඒවට මේ හර්ට්ස් වලින් මනින්න බෑ. ඒව දැන් හර්ට්ස්, කිලෝහර්ට්ස්, කිලෝහර්ට්ස් වලින් මෙගාහර්ට්ස් වලට, මෙගාහර්ට්ස් වලින් ගිගාහර්ට්ස් වලට ඇවිල්ලා වර්තමාන පරිගණක වල වේගය නැත්තම් මධ්‍ය සැකසුම් ඒකක වල වේගය මනින්නේ චූටි දුවේ පුතේ ගිගාහර්ට්ස් වලින්. ඒකයි මේ දාලා තියෙන්නේ. අපි දල වශයෙන් ඔබගේ පොතේ තිබුණු සටහනක් මම මෙතෙන්ට ගත්තා. කිලෝහර්ට්ස් එකක් වෙන්නේ හර්ට්ස් 1000ක්. මේක අනිත් පැත්තට කියවමු ලේසි. හර්ට්ස් 1000ක් කිලෝහර්ට්ස් එකයි. හරිනේද පුතේ? හර්ට්ස් දසලක්ෂයක් මෙගාහර්ට්ස් එකයි. ඔබ කියව ගන්න මේ ප්‍රමාණය හර්ට්ස්. මෙන්න මෙපමණ ප්‍රමාණයක් ගිගාහර්ට්ස් එකයි. පැහැදිලි නේද? හරි. එහෙනම් පුතේ මෙන්න මේ හර්ට්ස් වල යෙදීමත් ඔබ මතක බා ගන්න. ඇත්තටම හර්ට්ස් වලින් මයින්නේ පුතේ ක්ලොක් පල්සස් එක චලන වාර ගණන. එතුලින් යම් මධ්‍ය සැකසුම් ඒකකයක ක්‍රියාකාරී වේගය ගැන යම් අදහසක් ඉහළ අදහසක් ගන්න පුළුවන් නිශ්චිතව. එහෙනම් ආදරණීය දුවේ පුතේ 7 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය මෙහි පළමු පාඩමේ සිද්ධාන්ත කොටස් ටික කතා බහ කරලා අවසන් කරන්නයි අපි යන්නේ. අපේ චූටි දූල පුතාලට හොඳ දැනුමක් මධ්‍ය සැකසුම් ඒකකය ගැන ඔබ අසා තිබූ ඔබ ස්පර්ශ කර තිබූ දැනුමට වඩා මහා විශාල වූ දැනුමක් එකතු වුණා
දැන් ඔබට පරිගණකය පාවිච්චි කරන සෑම මොහොතකම දූල පුතාලට මෙන්න මේ මං කිව්ව කරුණු මතක් වෙනවා. මේ කිව්ව කරුණු ඇහෙනවා වගේ දැනෙනවා ඔබට. ඇයි? දැන් දන්නවා පරිගණකේ වැඩ කරද්දි කොහොමද මේලා මධ්‍ය සැකසුම එකේ කොහොම හැසිරෙනව ඇද්ද? මෙන්න මේ විදිහට ඔබට හොඳට දැනෙන්න පටන් ගන්නවා. හොඳයි දුවේ පුතේ ඔබේ 7 ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ පළමු පාඩමට අදාළ ඔබේ වැඩ පොතේ වර්ක් බුක් එකේ තියෙන ප්‍රශ්න ටික අපි ඊළඟට කතා කරන්න පටන් ගනිමු. ඔබේ දැනුම කෙසේ පවතිනවද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මෙන්න බලන්න. එහෙනම් අපි මේ ප්‍රශ්න වලින් හමු යමු. අද පාඩම් කොටසෙන් සමුගන්නවා.